නික්ඛමත නික්මීම පිණිස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, ඔබේ ජීවිත ගමන් මඟ දහමින් ආලෝකමත් වීම පිණිස මේ උදෑසන දහම් පඬුරක් ඔබේ ජීවිතයට මෙත් සිතින් ලබා දෙන්නටයි සූදානම් වෙන්නේ. අද ඔබට දේශනා කරන්නේ මේ ශාසනයේ දෙවැනි ශ්‍රාවකයන් වහන්සේ වූ ප්‍රඥාවන්ත භික්ෂූන් අතර අග්‍රස්ථානයට පත් වූ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණ ජීවිතයෙන් ඊටාම ස්වල්ප මාත්‍ර ධර්මකාරණයක් පිළිබඳවයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රඥාවෙන් දෙවැනි වුණේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේටම පමණයි. තථාගත බුදුරජාණන් වහන්සේ නොඑක් විටදී දේශනා කළා, මහණෙනි, යම් දිහාවක සාරිපුත්ත වැඩ ඉන්නවා නම් මට ඒ දිහාව බලන්න ඕන නෑ කියලා. තථාගත බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න යම් දිසාවක බුදුරජාණන් වහන්සේ යම් මෙහෙයක් කරන්නේ නම් සාරිපුත්තයන් වහන්සේ වැඩ ඉන්න දිහාවේ උන්වහන්සේත් ඒ බඳු වූම මෙහෙයක් කළා. ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ උතුම් ජීවිතයේ අප්‍රමාණව ප්‍රශංසනීය ලෙස පිහිටපු එමෙන්ම උන්වහන්සේ සරණ ගිය අද බොහෝ දෙනෙක් ළඟ ඊටාම අල්ප වශයෙන් තිබෙනා වූ ගුණයක් පිළිබඳවයි මේ දේශනා කරන්නේ. ඒ ගුණය තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ සතුව පැවතිච්ච ඉවසීමේ ගුණය. පින්නතුනේ, දවසක් සාරිපුත්තයන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. ඒ කාලේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ඉවසීම පිළිබඳව මුළු මහත් ජම්බුද්වීපයේම මහා කීර්තිරාවයක් පැතිරිලා තිබුණේ. මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ හරියට ඉවසන කෙනෙක්, පුදුම විදිහට ඉවසන කෙනෙක් කියලා මුළු ජම්බුද්වීපෙම උන්වහන්සේගේ ඉවසීම පිළිබඳව ලොකු ප්‍රසිද්ධියක්, ලොකු කතාබහක් පැන නැගිලා තිබුණා. මෙන්න මේ කාලේ තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ දවසක් මේ ප්‍රදේශයේ පිණ්ඩපාතේ වැඩි. ඒ වඩිනකොට එක බ්‍රාහ්මණයෙක් හිටියා. මේ බ්‍රාහ්මණයට ඕන වුණා ඇත්තටම සාරිපුත්තයන් වහන්සේ පිළිබඳව මේ කියවෙන කතා පුවත් ටික ඇත්තක්ද, නැත්නම් උන්වහන්සේගේ මේ ඉවසීම රංගපෑමක්ද? මේ ලෝකේ ගුණ නැති අය සමහර විටකදී මහා ගුණවන්තයෝ වගේ රංගපානවා. නොඑක් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා බලාපොරොත්තුවෙන්. ඉතින් අර බමුණටත් හිතුණා සාරිපුත්තයන් වහන්සේ පිළිබඳව ඇත්තටම මේ ගුණ තියෙනවද, නැත්නම් උන්වහන්සේ සතුව ඇතුළාන්තයෙන්ම මේ ගුණ නැතුවවද්ද? දවසක් මේ බ්‍රාහ්මණයා හිතුවා මම මේක පරීක්ෂා කරලා බලන්න ඕනේ කියලා. පින්නතුනේ, එහෙම හිතලා සාරිපුත්ත මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩින වෙලාවක මේ දුෂ්ට බ්‍රාහ්මණයා උන්වහන්සේගේ පසුපසින් ගිහිල්ලා අත මිට මොළවලා මහා තදින් පහරක් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පිට මැදට දුන්නා. උන්වහන්සේගේ ඉවසීම බලන්න. ඇතැම් පරීක්ෂණ කරනවා, සමහර අය තමනුත් අනතුරේ හෙලාගෙන. අන්න ඒ වගේ අනර්ථකාරී දෙයක් මේ බමුණා කළේ.
නමුත් සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ බමුණගේ මේ මහ ගුටි පහරත් කාගෙනම යම් ශාන්ත ගමනකින් එතෙක් වැඩියා නම් ඒ ශාන්ත ගමනින්ම උන්වහන්සේ ඉදිරියටත් වැඩම කළා. අර පහර වැදුනා කියලා උන්වහන්සේගේ ඉරියව්වකවත් කිසිම වෙනසක් නැහැ. ගමනෙහිවත් කිසිම නොසන්සුන් භාවයක් නැහැ. සංසිඳිච්ච හිතක හැටි, නිවුණු හිතක හැටි ඒ නිවීම එහෙමමයි. ඒ සංසිඳීම එහෙමමයි. සාරිපුත්තයන් වහන්සේ ඉදිරියට වඩිනකොට ඒ සංසිඳීමෙන්ම ඒ පහර ගහපු බමුණට තවදුරටත් ඉවසගෙන ඉන්න බැරි වුණා. බමුණා ඉදිරියට පැනලා සාරිපුත්තයන් වහන්සේගේ දෙපා අල්ලගෙන කියනවනේ ස්වාමීනී මට සමාවෙන සේක්වා. ඒ වෙලාවේ සාරිපුත්තයන් වහන්සේ අහනවා බමුණ නුඹ මගෙන් සමාව ඉල්ලන්න නුඹ කරපු වරද මොකද්ද මට? හිතලා බලන්න පින්වතුනේ මේ දවසක උදෑසන අපිට කොච්චර දේවල් හිතන්න තියෙනවද කියලා. මොහොතකට පෙර වැරින් පහරක් ආපු උන්වහන්සේ අහනකොට පහර දීපු කෙනාගෙන් නුඹ මට කළ වරද මොකද්ද කියලා ඒ හිත මොන තරම්නම් සංසිඳිලද කියලා ඔබට දැන් හිතා ගන්න පුළුවනිනේ. එහෙත් අපේ හිතවල අවුරුදු කීයකට පෙර අනුන්ගෙන් වෙච්ච අකටයුතුකම් අනුන්ගෙන් අහන්න වෙච්ච නොයෙක් වචන පාරවල් තාමත් අපි සිතෙන් විඳවනවද? තාමත් අපි ඒවා ජීවත් කරවනවද? අර හිතේ හැටි නරක නපුරු අනවශ්‍ය දේ ඒ හිතේ ලියවෙන්නෙම නෑ. නෙළුම් පතකට වැටෙන වතුර වගේ. අර බමුණ කියනවායි ස්වාමීනී මොහොතකට පෙර ඔබ වහන්සේගේ පිට බැඳට පහරක් ගැහුවේ මම ඔබ වහන්සේ මට සමාවන සේක්වා. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා බමුණ අමුතුවෙන් සමාවක් ඉල්ලන්න ඕනකමක් නෑ. මං කොහොමත් නුඹට සමාව දීලා ඉවරයි කිව්වා. බමුණ කියනවා ස්වාමීනී එහෙම බෑ. ඔබ වහන්සේ ඇත්තටම මට සමාව දුන්නා නම් අද ඔබ වහන්සේ මගේ ගෙදරට පිණ්ඩපාතේ වඩින්න ඕනේ. දැන් බලන්නකො වැරෙන් පහරක් පිටමැදට ගහලා ඒ සමගම මොහොතකින් ආරාධනා කරනවා තමන්ගේ ගෙදරින් දානේ වළඳන්න කියලා. ඔබ නම් බුදුන් සරණ ගිය, දහම් සරණ ගිය, සංඝුන් සරණ ගිය ඔබ නම් මේ වෙලාවේ කොහොම ප්‍රතිඋත්තරයක් දෙයිද කියලා ඔබ ඔබේ ජීවිතයෙන්ම විමසලා බලන්න. මේ උදෑසන අනුන් දෙස විමසනවට වඩා තමන් දෙස විමසා ගන්න එක ලාභයක්මයි. සාරිපුත්තයන් වහන්සේ ඒ වෙලාවෙම පාත්‍රයේ බමුණ අතට දුන්නා. හොඳයි වඩිමු කිව්වා. ගෙදරට වැඩම කරලා එදා ඒ බමුණගේ ගෙදරින් දානේ වළඳලා එළියට බහිනකොට මුළු ගමක මිනිස්සු අර බමුණගේ ගෙදර වට කරලා බමුණ බයේ වෙවුලනවා. දන්නවා දැන් මේ මිනිස්සු ඔක්කොම එකතු වෙලා ඒකාන්තයෙන් Tamanට පහර දෙනවා. බයේ වෙවුලනකොට සාරිපුත්තයන් වහන්සේ මොකද කළේ? Taman වහන්සේගේ පාත්‍රය බමුණ අතට දීලා කිව්වා බ්‍රාහ්මණය මේ පාත්‍රය අතේ තියාගෙන මගේ පසුපසින් එන්න කිව්වා. දැන් බමුණා සාරිපුත්තයන් වහන්සේගේ පාත්‍රය අරන් උන්වහන්සේ පසුපසින් එනකොට මිනිස්සු කෑ ගහනවා ස්වාමීනි ඔබ වහන්සේගේ පාත්‍රය ගන්න. අපි ওই මිනිස්සයා ගැන බලා ගන්නම්. උන්වහන්සේ අහනවා ඇයි පින්නතුනේ මේ මිනිස්සයා නුඹලට කරපු වරද මොකද්ද කියලා ඇහුවා. ස්වාමීනි අපිට වරදක් කරලා නැහැ. එහෙත් ඔබ වහන්සේගේ පිටමදට පහරක් ගැහුවේ ඔය දුෂ්ට බ්‍රාහ්මණයා. අපි ওই මිනිස්සයා ගැන බලා ගන්නම්. සාරිපුත්තයන් වහන්සේ අහනවා පහර කාපු මම සමාව දුන්නා නම් සමාව ලැබූ මිනිසෙකුට පහර දෙන එක ධර්මයේද කියලායි ඇහුවේ. හොඳට හිතන්න. සැබෑ බුදුන් සරණ ගිය ශ්‍රාවකයෝ කියලා කියන්නේ සැබෑවටම ධර්මයේ සරණ ගිය ශ්‍රාවකයෝ කියන්නේ සැබෑවටම මේ මහරහතුන් වහන්සේලා සරණ ගිය ශ්‍රාවකයෝ කියන්නේ තමන්ට අනර්ථය කළ කෙනා පවා සුරක්ෂිත කරන්නා වූ ශ්‍රාවකයෙක්මයි. තමන්ට විපත පමුණුවන කෙනාට පවා නිර්වුල්ම හිතකින් මෙත් සිත වඩන්න පුළුවන් ශ්‍රාවකයෙක්මයි. සාරිපුත්තයන් වහන්සේ තමන්ට පහර දීපු බමුණ පවා අනෙක් මිනිසුන්ගෙන් ආරක්ෂා කළා.
එක නිවිච්ච හිතක් කී දෙනෙක්ව නිමණ්ඩ සමත් වුණාද? මේ පුංචි මොහොතක මේ කතාව ඔබේ සවනට වැටෙනකොට ඔබේ සංසිඳීමක් ඇති වෙන්නට ඇති ඒ කාන්තයෙන්. මෙවන් කතාවක් ඇහෙන මාත්‍රයෙන් එවන් සංසිඳීමක් ඔබට දැනුණා නම් මේ ගුණ ජීවිතය සැබවින්ම අද වන්දිනක ඔබේ ජීවිතයේ ඇති වුණොත් ඔබට ලැබෙන සංසිඳීම ඔබම තේරුම් ගන්න. ඔබම වටහා ගන්න. ඒ සංසිඳීම වෙනුවෙන් ඒ උතුම් ගුණය අද දවසේ පුරා ගන්න. ඒ සඳහා ඔබට මේ දහම් පඬුර ආලෝකයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ අනුශාසනාව නිමා කරනවා. ශ්‍රවණය කළ ඔබටත් සියලු පින් කැමති දෙවියන්ටත් මේ උතුම් කුසල් නිවනින් සැනසීම පිණිසම වේවා කියලා මෙත් සිතින් ප්‍රාර්ථනා කරනවා. හැම දිනාට උතුම් තෙරුවන් සරණ වේවා. නික්කමත නික්මීම පිණිස